පුංචි අදහසක් දෙන්න. මිත්‍රවරුනි, මහජන නියෝජිත දේශපාලනය ජනතාවට කිට්ටුම නියෝජිත මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවටත් වැඩිය පළාත් සභාවටත් වැඩිය පළාත් පාලන මන්ත්‍රීතුමයි ජනතාවට සමීපද. නමුත් කාලයක් පුරාවට මම උත්සාහ දැරුවා පළාත් පාලන මන්ත්‍රීතුමන්ලාට පක්ෂයේ තීන්දුව తీරන ගැනීමේ වැදගත්ම තැනවන කෘත්‍යාධිකාරී මණ්ඩලයට නිසි නියෝජනත්වයක් ලබා දෙන්න. මම ඔබතුමාලාට කියන්න කැමතියි අනිවාර්යෙන්ම සමගි ජන බලවේගයේ තීන්දුව తీරන ගන්න මධ්‍යම කාරක සභාව ඒ ප්‍රධාන කමිටුවට රටේ දිස්ත්‍රික්ක 25ක් නියෝජනය කරමින් දිස්ත්‍රික්කයට එක ගානේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට අපේ තීන්දුව తీරන ගැනීමේ උත්තරීතර සභාවේ නිසි නියෝජනත්වයේ දිස්ත්‍රික්කයකට එක බැගින් අපි ලබා දෙනවා කියන එක මම පළමුවෙන්ම කියනවා. පළාත් පාලන ආයතන මන්ත්‍රීතුමන්ලා මන්ත්‍රීතුමියන්ලාගේ යෝජනා ඉතාමත්ම වැදගත් වෙනවා පක්ෂයක ඉදිරි ගමන් මඟ පක්ෂයේ ප්‍රතිපත්ති මාලාව සම්පාදනය කරන අවස්ථාවේ. එතනදී මගේ වැඩසටහනත් මම හිටපු තැන වැඩසටහනත් ඒ අතින් හාත්පසින් වෙනස්. ඊළඟට මම තමුන්නාසලට කියන්න කැමතියි මේ ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රී තලයේ ඉඳලා අපි නිර්මාණය කරනවා ඉනිමගක්. ඒ ඉනිමග තුල පළාත් පාලන ශාස්ත්‍රයේ මන්ත්‍රී තනතුරු වලට ඇවිල්ලා දක්ෂ හපන්කම් විදාපාන ඒ කණ්ඩායම් ඉන්නකොට සුදුසාට සුදුසු තැන ලබා දීලා පළාත් සභා අපේක්ෂකයෝ තීන්දුව කිරීමේ අපි මේ කණ්ඩායමට මුල් තැන දෙන්න. එතකොට පළාත් පාලන ශාස්ත්‍රයේ හොඳටම වැඩ කරන කණ්ඩායම් වලට ජනතාවට සමීපතම කණ්ඩායම් වලට ජනතා ආකර්ෂණයේ වැඩිම තියෙන ජනප්‍රිය උගත් බුද්ධිමත් ඒ කණ්ඩායම් වලට පළාත් පාලනයෙන් පස්සේ යන්න පුළුවන් තමන්ගේ කුසලතාවය මත යාළු හිතුවක්කම් මත නෙවෙයි ඒ යාළු හිතුවක්කම් මත ගජමිතුරු සංගම් තුල ප්‍රොමෝෂන් දුන්න කාලේ ඉවරයි. කෙලින්ම කුසලතාවය කෙලින්ම හැකියාව. ඒතකොට පළාත් පාලන මන්ත්‍රීවරයාගේ ඉඳලා ඔහුට හෝ ඇයට හොඳ බලාපොරොත්තුවක් තබා ගන්න පුළුවන් ඉදිරිය ගැන. ඒ මන්ද ඉදිරි පළාත් සභාවේදී මම ඔප්පු කරලා පෙන්නන්නම්. පළාත් පාලන මන්ත්‍රීවරුන්ට මන්ත්‍රීවරයන්ට තමයි පළවෙනි ප්‍රමුඛතාවය මම ලබා දෙන්නේ පළාත් සභා අපේක්ෂකත්වයේ තෝරනකොට. එතකොට ඒ පුද්ගලයන්ට පුළුවන් ඊළඟ පියවරට යන්න. පළාත් සභා ශාස්ත්‍රයේ කුසලතාවයෙන් දක්වන දක්ෂතාවයෙන් දක්වන ඒ සියලුම දෙනාට අවස්ථාව ලැබෙනවා පාර්ලිමේන්තුවට යන්න. මේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඉන්පසු ජනාධිපති වෙන්නත් පුළුවන්. දැන් මම මේ පෙන්නලා දුන්නේ මගේ පියා ආපු ගමන. ඒ කාලේ පළාත් සභාව තිබුණේ නැහැ. නමුත් ਉਹ පටන් ගත්තේ නාගරික මන්ත්‍රීකමෙන්. නාගරික මන්ත්‍රීකමේ ඉඳලා අගමැති සමාවෙන්න. මන්ත්‍රී, නියෝජ්‍ය ඇමති, අගමැති, ජනාධිපති. මෙන්න මේ ඉනිමක බලපෑම් වලින් තොරව ගමේ ඉන්න බණ්ඩයියගේ පුතාට හෝ දුවට තමන්ගේ දක්ෂතාවය මතම ඒ ඉහළට යන්න තියෙන ඉනිමග අනිවාර්යෙන්ම මම නිර්මාණය කරනවා. ඒ විතරක් නෙවෙයි පළාත් පාලන මන්ත්‍රීවරුන්ට ඒ ලබා දිය යුතු නිසි ගරුත්වය පළාත් සභා මන්ත්‍රීතුමන්ලට පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලට ලබා දිය යුතු නිසි ගරුත්වය ලබා දෙන්නට අපි කටයුතු කරනවා කියන එක මම බොහොම සන්තෝෂයෙන් මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට ඕන. ඒ වගේම අපේ රටේ දේශපාලන සංස්කෘතියේ තියෙන තවත් දෙයක් තමයි මේ දිනපු අයට විතරයි ප්‍රතිපාදන ලැබෙන්නේ වැඩක් කරන්න. ඒ ක්‍රමයන් සම්පූර්ණයෙන් වෙනස් කරනවා. පළාත් පාලන ආයතනයකට තරඟ වැඩිලා
ඒ සියලු දෙනාගේම උත්සාහයෙන් තමයි ඔය පත් වෙන කණ්ඩායම පත් වෙන්නේ. එතකොට පත් වෙන മന്ത്രിවරුන්ටත් മന്ത്രിවරියන්ට පත් නොවන අපේක්ෂකවරුන්ටත් අපේක්ෂකවරියන්ට අපි විමද්දගත මුදල් ලබා දෙනවා. අපේ අනාගත රජයක් තුළ පළාත් පාලන ශේෂ්ත්‍රෙත් එහෙමයි, පළාත් සභා ශේෂ්ත්‍රෙත් එහෙමයි, පාර්ලිමේන්තු ශේෂ්ත්‍රෙත් එහෙමයි. දැන් පාර්ලිමේන්තු මැතිවරණයක් ගත්තාම පාර්ලිමේන්තුවට යන්නේ යම් ප්‍රමාණයක්. හැබැයි ඒ පුද්ගලයන්ට පාර්ලිමේන්තුවට යෑම සඳහා අර ඡන්ද ගොඩ හදන්න හැමෝම දායකත්වය ලබා දෙනවා. නමුත් අවසානයේ යන මිනිස්සයා යන තැනට යනවා. අනිත් අය නිකන් අර උග්ගස් හපේ වගේ කුණුබක් කියලා විසිකරනවා. උග්ගස් හපයක් විසි කරා වගේ. ඒ ක්‍රමේ වැරදි. ඒ ක්‍රමේ මම සම්පූර්ණයෙන් වෙනස් කරනවා. එහෙනම් අනාගත ගමනක් තුල පළාත් පාලන മന്ത്രിතුමන්ලට පක්ෂයේ ප්‍රධානතම තීරණ ගන්න තැන නියෝජනත්වය. දිස්ත්‍රික්කයට එක ගන්න. ඒතර මාතරටත් එක්කෙනෙක් තෝරගන්නවා. ඒ තෝරගැනීමේ වගකීම කොහොමද කරන්නේ? නායකයාට ඕන විදිහට, සංවිධායකයට ඕන විදිහට නෙමෙයි. දිස්ත්‍රික්කයේ පළාත් පාලන മന്ത്രിවරුන්ගෙන් අභ්‍යන්තර ඡන්දයක් තියලා එතුමන්ලාම තෝරගන්නවා වර්කින් කමිටි යන්නේ කවුද කියලා. එහෙම තමයි ක්‍රමය. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය. ඒකට දිස්ත්‍රික්ක 25ට മന്ത്രിවරු 25ක නියෝජනත්වයක් ලබා දෙනවා අපේ ප්‍රධාන තීන්දුව ගැනීමේ සභාවේ. ඒ විතරක් නෙවෙයි පළාත් පාලන മന്ത്രിවරුන්ට ඉනිමගක් හදනවා. දේශපාලන ගමනේ ඉදිරියට යන්න යාළු හිතුවක් මත නෙවෙයි සංවිධායකවරයාගේ වන්දි වටේ කුපමණින් නොවේ කුසලතාවය, දක්ෂතාවය, කැපවීම, ජනප්‍රියත්වය, ජනතා පිළිගැනීම මෙන්න මේවා මත අපි උඩට යන ඉනිමග සකස් කරනවා. ඒ වගේම පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන දිනන පරදින අපේක්ෂකත්වයේ ලබන සියලුම දෙනා මැතිවරණයෙන් පසුවත් මේ අපේ එක පවුලේ සමාජික හැටියට පවත්වාගෙන යන්නේ හැම දිනම ශක්තිමත් කරනවා. ගමට ගිහිල්ලා වැඩක් කරන්න පුළුවන් අපේ සන්ධානයේ නියෝජිත හැටියට. මුදලින් කියන්නේ ප්‍රතිපාදන වලින් සංවර්ධනයෙන් අපි මේ කණ්ඩායම සවිබර ගන්නවා. ඒ වගේම දැන් මේ ස්ථානයේ මම ඉන්නකොට කීප දෙනෙක් ඇවිල්ලා අපිට ඉදිරිපත් කරා දේශපාලන පරිගැනීම් පිළිබඳ ප්‍රශ්නයක්. මම පැහැදිලිව කියන්නට ඕන අපේ සමගි ජන බලවේගයේ වෙනමම දේශපාලන පරිගැනීම් ඒකකයක් නම් අපි ස්ථාපනය කරලා තියෙනවා. හැමදාම වුණ දේ තමයි අපි බලයට ආවහම දේශපාලන පරිගැනීම් වලට විසඳුම් ලබා දීම ආණ්ඩු කාලයේ අන්තිමට තමයි කියන්නේ. අපි එහෙම නෙවෙයි. පස්වෙනිදා ජයග්‍රහණය කරනකොට අපේ දේශපාලන පරිගැනීම් ඒකකයට ඇවිල්ලා ලියාපදිංචි වුණේ සියලුම දෙනාගේ ඒ ප්‍රශ්න වලට අපි ධනාත්මක විසඳුම් ලබා දෙනවාමයි කියන එක මම මේ අවස්ථාවේ බොහොම සතුටින් ප්‍රකාශ කරනවා. දැන් හිතාදර මිත්‍රවරුනි අද මේ සතුටුදායක දවසේ රටේ තිබෙන අසතුටුදායක තත්ත්වය පිළිබඳව අපිට සාකච්ඡා කරන්න සිද්ධ වෙලා තිබෙනවා. විශේෂයෙන්ම දෙනියාය වගේ කොටසක් ගත්තහම තමුන්නාන්සලාගේ ගම් ප්‍රදේශයට අවශ්‍ය සංවර්ධන යෝජනා රසක් තිබෙනවා. මම මතක් කරන්න කැමතියි තමුන්නාන්සලාගේ මැතිවරණ කොට්ටාසය පිටපැත්තට කොටපොළ පස්කොඩ කියන බල ප්‍රදේශවල ග්‍රාම සේවා වසම් 89කින් සමන්විත වූ මැතිවරණ කොට්ටාසය. මෙවර මැතිවරණ ව්‍යාපාරයත් සමග ග්‍රාම රාජ්‍ය නගර රාජ්‍ය සංකල්පය අපි ක්‍රියාත්මක කරනවා. ග්‍රාම රාජ්‍ය නගර රාජ්‍ය සංකල්පය තුල දෙනියාය මැතිවරණ කොට්ටාසය ග්‍රාම සේවා වසම් 89 ඒ ග්‍රාම සේවා වසම් 89 තියෙන කුඩා ගම්මාන සියල්ලකගේ සංවර්ධන වැඩ කටයුතු රටේ අගමැතිවරයා හැටියට කොට්ටාසේ සංවිධායකවරයා සමග අත්වැල් බැඳගෙන අපි දෙනියායේ ජනතාවට අපේ සමාජිකයින්ට වග කියනවා කියන එක
මම මේ අවස්ථාවේ සතුටින් ප්‍රකාශ කරනවා. මේ අලුත් ක්‍රමවේදය තුල සමගි ජන බලවේගයේ නායකයා හැටියට අපි ක්‍රමවේදයක් සකස් කරනවා. රටේ පළාත් 9ක දිස්ත්‍රික්ක 25ක උපදිසාපති කොට්ටාස් 332ක ග්‍රාම සේවා වසම් 14022 ගම්මාන 51000 කෙරෙන්නා වූ වැඩ කටයුතු සංවර්ධන වැඩ කටයුතු අඩුපාඩුකම් ඌනතාවය සම්පත් බෙදී යාමේදී අහවල් ග්‍රාමයට වැඩියෙන් ගියාද මේ ග්‍රාමයට අඩුවෙන් ගියාද මේ හැම දෙයක් පිළිබඳවම රටේ අගමැතිවරයා දැනගෙන ඉන්නට ඕන. එතකොට තමයි අංග සම්පූර්ණ රටේ නායකත්වයක් බවට පරිවර්තනය වෙන්නේ. අන්නේ ඒ ක්‍රමවේදය අපි ක්‍රියාත්මක කරලා මම ඔබතුමන්ලාට පොරොන්දු වෙනවා. ඒ වගේම විපක්ෂ නායකතුමන්ලා දෙපළට පොරොන්දු වෙනවා. ඔබතුමන්ලා දෙපළ අදගත්තු තීන්දුවත් තමුන්නාන්සලා සියලු දෙනා පස්වෙනි දර ගන්න තීන්දුවත් ඒක අපත යන තීන්දුවක් නෙවෙයි. දෙනියායේ අනාගතය පිළිබඳ කරපු ශක්තිමත් ආයෝජනයක් හැටියට තමුන්නාන්සලා හිතා ගන්නවා. ඒ නිසා දෙනියායේ මැතිවරණ කොට්ටාසේ අනාගතය ගැන කවුරුත් කලබල වෙන්න එපා. කපිලගමගේ අපේක්ෂකතුමා මේ తాවකාලික හිස්තන් පෙරවීමක් නෙවෙයි. එතුමා වාර කිහිපයක් නම් පළාත් සභා මන්ත්‍රීතුමා. ඒ වගේම එතුමා මාලිම්බඩ සභාපතිතුමා. පොඩි තැනින් පටන් ගත්ත මිනිස්සෙක්. අපි එතුමා ස්ථිරවම දෙනියායේ සංවිධායක කරනවා විතරක් නෙවෙයි. ඒකත් පිළිවෙල වැදගත් දෙයක් තියෙනවා මම ඉස්සෙල්ලාම කියපු දේ. ස්ථිර දෙනියායේ පදිංචියක් සහිත සංවිධායකයා බවට පත් කරනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. විශේෂයෙන්ම හිතාදර මිත්‍රවරුනි අද වෙනකොට තමුන්නාසල දැනගන්නට ඕන අපේ රටේ ආර්ථිකය පතුලටම වැටිලා තියෙනවා. COVID-19 නිසා ඊ타මත්ම අසීරු ඒ වගේම අවිනිශ්චිත ව්‍යාකූල තත්ත්වයකට අද රටපත් වෙලා හමාරයි. දැන් මේ ආර්ථික ව්‍යාකූලත්වය සහ අස්ථාවර භාවය තවත් වැඩි වෙලා තිබෙනවා. දැන් ඔය වැඩිදුර කතා බහට ලක් වෙන කොරෝනා දෙවෙනි රැල්ල නිසා. දැන් මේ කොරෝනා දෙවෙනි රැල්ලේ වගකීම බාර ගන්නට උන මේ වර්තමාන රජය. අනන්තවත් අපි මැතිවරණ කොමිසමට කිව්වා. දේශපාලන නායකයන්ට කිව්වා. කඩිමුඩියේ මැතිවරණ තියන්න එපා. තවත් කුංචි කාලයක් තියෙනවා අපිට නිත්‍යානුකූලව ව්‍යවස්ථානුකූලව මැතිවරණේ තියන්න. ඒ නිසා හරියට පවතින තත්ත්වයේ පිළිබඳව හොඳ අධීක්ෂණයක් කරලා ඒ තීන්දුව ගන්නයි කියලා අපි කිව්වා. නමුත් කිව්ව දෙයට හාත්පසින්ම පරස්පර දේවල් තමයි සිද්ධ වුනේ. රජේ හිතුවා අපි මේ මැතිවරණයකට මූණ දෙන්න බය වෙලා මේවා කියනවා කියලා. මිත්‍රවරුනි කොහොමද මැතිවරණයකට බය වෙලයි කියලා කියන්නේ? අද රටේ වැඩිම ජනහමු ප්‍රමාණයක් පක්ෂයක් හැටියට පවත්වන්නේ අපි. ජනහමු දහසක් අපි ක්‍රියාත්මක කරනවා. දැන් මම දිනපතාම අඩුම ගානේ 10ක්. දැන් අද දවසේ ආසන 7ක් කරනවා. මම ඔය කම්මැලි කමට අලස කමට කොට්ටාස 2 3 එකහුව කරලා ඔය රැස්වීම පැවැත්වුවයි කියලා නාම මාත්‍රික පණිවිඩයක් ලබා දීම උදෙසා කරන රැස්වීම වගේ නෙවෙයි. අපි අලස දේශපාලඥයෝ නෙවෙයි. අපි කම්මැලි දේශපාලඥයෝ නෙවෙයි. අපි හොඳට තමුන්නාන්සලාගේ හිතසුව පිණිස තමුන්නාන්සලාගේ හදවත අවබෝධ කරගෙන ජනතාවගේ පැත්තෙන් ධනාත්මක තීන්දුව తీරන ගන්න සමාජ සේවකින් හැටියට තමුන්නාන්සලා අපිව සලකන්නට පුළුවන්. ඉතින් හිතාදර මිත්‍රවරුනි මම විශේෂයෙන්ම මේ අවස්ථාවේ කියන්න කැමතියි මේ අසීරු තත්ත්වය තුල මොකක්ද අපි කළ යුත්තේ? මොකක්ද අපි කරන්නට යන්නේ? මොකද්ද මේ ප්‍රශ්නෙට විසඳුම? තමුන්නාසලා දැනගන්නට ඕන 1929 සිට 33 දක්වා මහා ලෝක ආර්ථික අවපාතයක් තිබුණා.
ලෝකේ. ඒකට කිව්වේ the great world economic depression. මහා ආර්ථික කඩාවැටීම. 1929 33 අතර. මොකද ඒ කාලේ ලෝකයේ විවිධ රටවල් කරේ තම තමන්ගේ ආර්ථිකයට පුළුවන් තරම් මූල්‍ය ශක්තිය ලබා දුන්නා. මුදල් පොම්ප කරා. මිනිස්සුන්ගේ අතමිට සරු කරා. මිනිස්සුන්ට නිකන් සල්ලි දුන්නා. මොකද හේතුව? ජනතාවගේ අතට මුදල් ලැබෙනකොට ඒගොල්ලෝ පාරිභෝජනය කරනවා. ඉංග්‍රීසියෙන් කියන්නේ consumption කියලා. ආයෝජනය කරනවා. ඉංග්‍රීසියෙන් කියන්නේ investment කියලා. ඉතිරි කරනවා. ඉංග්‍රීසියෙන් කියන්නේ savings. පාරිභෝජනය, ආයෝජනය, ඉතිරි කිරීම. මේ තුන වෙනකොට මොකද වෙන්නේ ආර්ථිකයට? කඩා වැටුණු ආර්ථිකය උඩට යනවා. ගරා වැටුණු ආර්ථිකය පිබිදෙනවා. අක්‍රීය ආර්ථිකය සක්‍රිය වෙනවා. මේක තමයි 1929 සිට 33 දක්වා ලෝකයේ අත්දැකීම. මම තවදුරටත් තමුන්නාසලට කරුණක් කිව්වොත් ඒ කාලේ ඇමරිකාවේ හිටිය ජනාධිපතිතුමා ෆ්‍රැන්ක්ලින් ඩෙලානෝ රූසවෙල්ට් FDR කියලා කියන්නේ. මගේ මතකයෙන් මම කියන්නේ එතුමා ඇමරිකානු ජනාධිපතිවරයා හැටියට මතකයෙන් කියන්නේ මම හිතන්නේ 4 වතාවක්ම ජනාධිපති වුණා. ඒ කාලේ ඒතකොට තිබුණේ නෑ අර වාර දෙකේ සීමාව. එතුමා මොකද කරේ? ලෝක ආර්ථික කඩාවැටීම තුළ එතුමා ගෙනාවා නිව් ඩීල් කියන සංකල්පය. ඒ නිව් ඩීල් කියන සංකල්පය තුළින් 20 ගණන් වල 30 ගණන් වල එතුමා කරේ ඇමරිකාවේ ඒ ආර්ථිකයට මුදල් පොම්ප කරා. දැන් අද මොකද වෙලා තියෙන්නේ? අදත් ලෝකයේ සිදු වෙලා තිබෙන්නේ 1929 සිට 33 දක්වා තිබුණු ආර්ථික අවපාතයට වැඩි මහා බරපතල තත්ත්වයක්. ඒකට වැඩි අන්තයි දැන් තත්ත්වය. දැන් ඇමරිකාවේ ජනාධිපතිතුමා කරන්නේ ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.3ක් ආර්ථිකයට පොම්ප කරනවා. මහා බ්‍රිතාන්‍යය මොකද්ද කරන්නේ? පෞද්ගලික ආයතනවල සේවය කරන ඇත්තොන්ට පඩි ගෙවන්නේ ආණ්ඩුව 80%ක් පඩිය. ආම්පුතා ගෙවන්නේ 120යි. බංග්ලාදේශයේ මොකද්ද වෙන්නේ? සම්පූර්ණ පඩියම ගෙවනවා පෞද්ගලික ආයතනවල. ඉන්දියාවේ මොකද්ද කරන්නේ? මහා විශාල ධනස්කන්ධයක් ආර්ථිකයට යොමු කරලා තිබෙනවා මිනිස්සුන්ගේ අතට සල්ලි දෙන්න. ඒතකොට ලෝකෙ වටේ එහෙම වෙනකොට අපේ රටේ මොනවද කරන්නේ? මොනවත් නැහැ. අර එකවර ලබා දෙන 5000 කෑලි දෙකක් දීලා ඒගොල්ලෝ හිත හදාගෙන තියෙන දැන් ඔක්කොම හරි. දැන් උතනින් එහාට මොනවක්වත් කරන්නට ඕනේ නැති කියලා. මම තමුන්නාසලට කියන්න කැමතියි. සමගි ජන බලවේග රජයකින් අපි අනිවාර්යෙන්ම ආණ්ඩුව පිහිටුවෙන් පස්සේ ජන සමාජයේ අහිංසක දුර්වල ජන කොටස් සුළු මධ්‍යම පන්තිය ස්වයං රැකියාලාභී දිනපතා දීමනාවක් ගන්න ඩේලි වේජ් කට්ටිය අසරණ ජනතාව ග්‍රාමීය නාගරික දුප්පත් ප්‍රජාව ආර්ථිකයේ යලිත් වරක් හොඳ තැනකට එනකම් මාසකට 20000 ගානේ ලබා දීමේ වගකීම අපේ ආණ්ඩුව ක්‍රියාත්මක කරනවා කියලා මම තමුන්නාන්සලාට මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. දැන් මිත්‍රවරුනි අර අපේ විරුද්ධවාදී විශේෂයෙන් දැන් තමුන්නාන්සලා දන්නවා පොට්ටුකාරයෝ ටිකයි මහ බැංකුව හුරු ටිකයි දැන් එකහ වෙලා ඉන්නේ. දැන් කියනවා ඩීල් දේශපාලනය. දැන් වාසනාවට අපේ මේ විපක්ෂ නායකතුමන්ලා මේ වැදගත් තීන්දුව ගත්තේ. මම විශ්වාස කරනවා මේ മന്ത്രിවරුනුත් අපිත් එක්ක සම්බන්ධ වෙයි කියලා. මොකද අර ලොක්කෝ ගන්න ඩීල් තීන්දුව වලට මේ ඇත්තොත් වක්‍රාකාරයෙන් හවුල් වෙනවා. දැන් මොකද්ද මේ ඩීල් එක? ඩීල් එක තමයි අර හොරු ටික ගිහිල්ලා පොහොට්ටු ළඟ වැඳ වැටිලා කියනවා අනේ ස්වාමීනි ඔබට අවශ්‍ය තුනෙන් දෙකක් නම් තියෙන හැම දෙයක්ම අපි ඔබලට දෙන්න. ඔන්න දේශපාලන ඩීල් එක. විලි ලැජ්ජ නැති ඩීල් එක. ජනතාව වෙනුවෙන් නෙමෙයි මේ ඩීල් එක ගහන්නේ. ලොක්කො වෙනුවෙන්. ලොක්කොන්ගේ පැවැත්ම වෙනුවෙන්. පොදු ජන සුභ සිද්ධිය ගැන කතාවක්වත් නැහැ. ලොක්කොන්ගේ සුභ සිද්ධිය තමයි න්‍යාය පත්‍රය ඉදිරින් තියෙන්නේ. දැන් මේ මහ බැංකු මංගොල්ලකාරයෝයි පොට්ටුකාරයෝ එකහ වෙලා කියනවා
දැන් මේ 20000 කතාවට මේ අර ගැරන්ඩින්ට භූමි තෙල් දැම්මා වගේ. දැන් එක තැන දඟලනවා. බය වෙලා. කොහොමද එයා 20000 දෙන්නේ? කොහෙන්ද ඒවට සල්ලි? කොහෙන්ද ප්‍රතිපත්ත? මේ වගේ එක චෝදනා කරනවා. මිත්‍රවරුනි රජයට තියෙනවා සල්ලි හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගන හදන්න. දන්නවද වියදම කීයද කියලා? ඩොලර් ලක්ෂ 400ක්. රුපියල් නෙවෙයි ඩොලර්. රජයට තියෙනවා සල්ලි දෙහිවල ගල්කිස්ස වෙරළ තීරුවේ ලක්ෂ 8900ක් වියදම් කරලා මූදුවැලි ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. තවත් නාස්තිකාර ගිවිසුම් රසකට මේ රජය අස්සම් කරලා තිබෙනවා. මම ඔබතුමාලට කියන්න කැමතියි ඒ නාස්තිකාර රටට වින කරන රටේ ජනතාව ණයවරින් තෙරපන ව්‍යාපෘති ඔක්කොම අහෝසි කරලා මිනිසුන්ගේ අතට සල්ලි ලබා දෙන පවුලකට 20000 වැඩසටහන අපි අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරනවා කියලා මම තමුන්නාසට කියනවා. ලෝකේ බොරතෙල් බැරලයක මිල පතුලටම බෑ. හැබැයි වර්තමාන රජය මොකද්ද කියන්නේ? කැබිනට් තීන්දුවක් කරන් තියෙනවා මාස 12කට තෙල් මිල වෙනස් කරන්න. පුදුම ආණ්ඩුවක්. ඇත්ත වශයෙන්ම තෙල් මිල අඩු කරන්නට ඕන. තෙල් මිල අඩු කරාම මොකද වෙන්නේ? බඩු මිල පහළ යනවා. ජීවන බර පහළ යනවා. ජීවන මිල පහළ යනවා. තමුන්නාසලාගේ අතේ වැඩිපුර මුදලක් ඉතුරු වෙනවා. ඒ ඉතිරි වෙන මුදලෙන් මොනවද තමුන්නාසලා කරන්නේ? අර මම ඉස්සෙල්ලා කිව්ව ක්‍රියාවන් තුන. පාරිභෝජනය, ආයෝජනය, ඉතිරි කිරීම. ඒව කරනකොට මොකද වෙන්නේ? ආර්ථිකය ඉහළට යනවා. නමුත් ඒ දේ නොකර වර්තමාන රජයේ තීන්දුවක් කරන් තියෙනවා මාස 12කට තෙල් මිල වෙනස් කරන්න නැහැ කියලා. තමුන්නාසලට මම කියන්න කැමතියි ආදරණීය දෙනියාය රත්න කොට්ටාසේ ජනතාවට. කරුණා කරලා තමුන්නාසලා තුල තිබෙන ජවය, ශක්තිය, අදිෂ්ඨානයේ කැපවීම මුසු කරගෙන තමුන්නාසලා දුරකථනය සමගි ජන බලවේගයේ ජයග්‍රහණය කරනකොට ආණ්ඩුව පිහිටවලා පැය 24ක් ඇතුළත තෙල් මිල අඩු කරන්නට අපි කටයුතු කරනවාමයි කියන එක මම මේ අවස්ථාවේ කියනවා. ඒක තමයි අපි ගන්න දෙවෙනි පියවර. තමුන්නාන්සලාට මතකද මීට සති කිහිපයකට පෙර මේ වර්තමාන ආණ්ඩුව ප්‍රසිද්ධියටපත් කරා ජනතාවට සහන ලබා දෙන අඩු පොලි ණය සහන ක්‍රමය. මතකද දන්නේ? පොල් ගෙඩි අකුරෙන් පත්තරවල ලිව්වේ. ප්‍රවෘත්ති සිරස්තලවල ගියා. අර උදේට කියවන පත්තර පිටුවෙත් ගියා. මොකද්ද මේ වැඩසටහන? කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරුවන්ට, ව්‍යාපාරිකයින්ට, වෙනෙන්දන්ට, ස්වයං රැකියාලාභීන්ට, ඒ වගේම සාමාන්‍ය ජනතාවට ඕන කෙනෙකුට ඇවිල්ලා 104 පොලියට සහන ණයක් ලබා ගැනීමේ අවස්ථාව උදා කර දෙනවායි. මිත්‍රවරුනි, අනේ ඉතින් අපේ ජනතාව ගියා බැංකුවට. බැංකුවට ගියාම මොකක්ද හම්බුන උත්තරේ? කල්මනාකාරතුමා අහනවා ප්‍රශ්න දෙකක්. සින්නක්කර ඔප්පුව ගෙනාවද? සින්නක්කර ඔප්පුවත් එක්ක රජයේ අපකාරය දෙන්නත් ආවද? ඔය කොන්දේසි ටික සම්පූර්ණ කරනවා නම් ණයක් දෙන එක ගැන හිතන්න පුළුවන් කියලා. ඔබතුමාලා දන්නවද මේ වගේම සහන පොලි ණය වැඩසටහනක් මහ බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක වෙනවා. දන්නවද බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක වෙන මේ ණය වැඩසටහනේ ජනතාව ණය ගන්නකොට කවුද අප වෙන්නේ කියලා? අප වෙන්නේ ආණ්ඩුව, රජය. government guaranteed loan. රජය ගැරන්ටි කරන ණය. එහෙම එංගලන්තේ කරනවා. අපේ රටේ කොළ කෑල්ලට සීමා වෙලා තියෙන වැඩසටහන. මම ආසයි දැනගන්න අපේ දෙනියාය මැතිවරණ කොට්ටාසේ ජනතාවගෙන්. රජය ප්‍රසිද්ධියට පත් කරපු මේ 104 සහන පොලි ණය ලබාගත්තු අය ඉන්නවන පොඩක් උස්සන්නකෝ. කාට හරි හම් වෙලා තියෙනවද? අපේ මාධ්‍යවේදීතුමන්ලා මේක ගන්න.
කාටද 104 සහන පොලියට ණය හම් වෙලා දෙන්නේ? හරි. කවුරුත් අත උස්සන්නේ නැහැ, කවුරුත් නැහැ. එහෙනම් මට කියන්න මේ ආණ්ඩුව ප්‍රකාශයට පත් කරපු 104 සහන පොලි ණය ලැබුණේ නැති කට්ටිය පොඩ්ඩක් අත උස්සන්න. ලැබුණේ නැති කට්ටිය. මේක රටටම පෙන්වන්න ඕන. මම දැන් මේ රටටම පෙන්වන්න කටයුතු කරමින් යන්නේ. හොඳට අත් උස්සන්න. අත් දෙකම නම් උස්සන්න එපා. ඒක අතක් කිසිම නැති. මෙන්න ඇත්ත කතාව. පත්තරවල හෙඩ්ලයින්, මාධ්‍යවල හෙඩ්ලයින්, පත්තරවල හෙඩ්ලයින්, මාධ්‍යවල හෙඩ්ලයින්, පත්තර පිටුවේ කියනවා. නමුත් මහ පොළොවේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මම තමුන්නාන්සලාට කියන්න කැමතියි. තමුන්නාන්සලා සමගි ජන බලවේග රජය බිහි කරන්න. දුරකථනයේ දිනවන්න. මම ඔබතුමන්ලට පොරොන්දු වෙනවා ආණ්ඩුව පිහිටවලා සති දෙකක් ඇතුළත ණය ඉල්ලුම් කරන දෙනියායේ ජනතාවට ණය සහන වැඩපිළිවෙල දියත් කරන්නේ සජිත් ප්‍රේමදාසගේ අතින්මයි කියන එක මම තමුන්නාන්සලාට කියනවා. ඒ පොරොන්දු මම තමුන්නාන්සලාට දෙන්න. තවත් කාරණාවක්. ඒ කාරණාව කියලා මගේ කතාව අවසන් කරන්න. මිත්‍රවරුනි, ඔබතුමාලා දැක්කද මීට මාස කිහිපයකට පෙර මේ කොරෝනාව තියෙන අවස්ථාවේ දැනුත් ඉතින් කොරෝනාව තියෙනවා. නමුත් මීට මාස කිහිපයකට පෙර රජයේ ඇමතිවරයෙක් රජයේම රූපවාහිනී නාලිකාවක ඇවිල්ලා කියනවා මොකද? මාර්තු මාසේ විදුලි බිල, ජල බිල කපා හරිනවා කියලා. කිව්වද නැද්ද? අප්‍රේල් මාසේ විදුලි බිල, ජල බිල කපා හරිනවයි කිව්වද? ඇත්තනේ කතාව. දැන් මිත්‍රවරුනි මැයි මාසේ බිල ඇවිල්ලා තියෙන්නේ බොහෝ දෙනෙකුගේ ගෙවල් වලට. එහෙම නේද? දැන් හැමෝටම හීන්දාඩිය දාලා තියෙනවා. ඇයි? මාර්තු බිලයි, අප්‍රේල් බිලයි, මැයි බිලයි ඒ විතරක් නෙමෙයි. දඩපොලියකුත් දාලා. දඩපොලියයි රතු නිවේදනයයි. මොකද රතු නිවේදනය? අහවල් දිනට පෙර නොගෙව්වොත් විසන්ධි කරනු ලැබේ. දැන් මේ විසන්ධි කරගන්නද මේ නොවැම්බර් 16 වෙනිදා 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ. මිනිස්සු අපහසුතාවයට පත් වෙනකොට, මිනිස්සුන්ගේ ජන ජීවිත කඩා වැටෙනකොට මේ 69 ලක්ෂයක් ඡන්දය දුන්නේ මේ වගේ නින්දිත දේවල් කරන්නද? මම පැහැදිලිවම තමුන්නාන්සලාගෙන් මම අහන්න කැමතියි මෙන්න මේ ප්‍රශ්නේ. අපි ආපහු අපේ මාධ්‍යවේදීතුමන්ලගේ හිතසුව පිණිස පොඩි ප්‍රශ්නයක් අහමු බලන්න. දැන් මැයි බිල හම්බ වෙලානේ තියෙන්නේ. මැයි බිලේ පොඩ්ඩක් සමාවෙලා මට දෙන්න බලන්න. මැයි බිලේ මාර්තු අප්‍රේල් ගාන නැතුව මැයි ගාන විතරක් ලැබුණු බිල්පත් ලැබුණු අයත් උස්සන් බලන්න. මැයි වල විතරයි. හොඳට අවබෝධ කරගන්න. ඔබතුමා පොඩ්ඩක් සමාවෙලා වාඩින් මම අහන්න ප්‍රශ්න මේ පොඩි පැහැදිලි කිරීමක් කරන්න. මැයි මාසයේ ලැබුණු විදුලි බිලේ මාර්තු අප්‍රේල් කපා හැරලා මැයි මාසෙ විතරක් විදුලි බිල ලැබුණු අයත් උස්සන්න. හරි, කවුරුත් නැහැ. මාර්තු අප්‍රේල් බිල් දෙකයි, මාර්තු බිලයි, අප්‍රේල් බිලයි, මැයි බිලයි තුනම එකතු කරලා බිල ආපු අයත් උස්සන්නකෝ බලන්න. ඔන්න කොටම එහෙම තමයි තියෙන්නේ. හරි? එතකොට ඒ කියන්නේ මාර්තු අප්‍රේල් බිල කැපිලා නැහැ. ඒකත් එකතු කරලා. දැන් මේ 104 ණය වැඩසටහනේ මේ විදුලි බිල, ජල බිල කියන ප්‍රෝඩා වෙන්නේ. මේ මොකද්ද මේ ඔප්පු කරන්නේ? මේ ඔප්පු කරන්නේ මේ රජයේ බොරු කියන ආණ්ඩුවක්. ජනතාව මුලා කරන ආණ්ඩුවක්. ජනතාව රවටන ආණ්ඩුවක්. එහෙනම් දෙනියායේ ජනතාවනේ මේ රටට කොඩි විනයක් වූ මේ ආණ්ඩුව තමුන්නාන්සලාගේ ජල බිල්පතයි විදුලි බිල්පතයි විසන්ධි කරන්න පෙර අපි ආණ්ඩුව විසන්ධි කරන්නට ඕන ජන බලයෙන්, ජන සවියෙන්, ජන ශක්තියෙන්. අපි ආණ්ඩුව අනිවාර්යෙන්ම තමුන්නාන්සලාගේ හයිය තුලින් මම විශ්වාස කරනවා අපි අපේ පුදු ජන ආණ්ඩුව බිහි කරනවා.
ඒ ආණ්ඩුව හිතක් පපුවක් තියෙන ආණ්ඩුවක්. ජනතාවට සලකන ආණ්ඩුවක්. සංවේදී ආණ්ඩුවක්. මිනිස්සුන්ගේ දුක දැකලා දුකට පිහිටවන ආණ්ඩුවක්. එවන් යුගයේ බිහි කරන්නට දුරකතනේ සමගි ජන බලවේගයේ අපි රැස්වී කියලා මම තමුන්නාන්සලාට මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. එන මිත්‍රවරුනි තමුන්නාන්සලාගේ බල ප්‍රදේශයේ ජල ප්‍රශ්න තිබෙනවා. බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙනවා පස්ගොඩ පිටවැද්දර කොටපොළ කර්මාන්ත පුරවරවල ආරම්භ කරන්න. අපේ වැඩසටහනක් තිබෙනවා මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න. දළු වලට ලබා දෙන මිලේ වැඩිවීමක් බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ දැන් තේ වලට හොඳටම පෝර ටික හම්බ වෙනව නේද? නෑ නේ. මිත්‍රවරුනි පෝර නොමිලේ දෙනවයි කිව්වේ. දැන් මුදලටවත් පෝර නැහැ. අපි මේ ප්‍රශ්නෙට අවධානය යොමු කරනවා. යොමු කරලා තමුන්නාන්සලාට ඒ ලබා දිය යුතු ප්‍රවෘත්ති කරන පෝර ටික ලබා දෙන්න අපි අදහස් කරනවා. රැකියා ප්‍රශ්න තිබෙනවා. නිවාස ප්‍රශ්න තිබෙනවා. ස්වයං රැකියා ගැටලු තිබෙනවා. තේ කුරුදු කර්මාන්තයේ නියැලී සිටින අයගේ ප්‍රශ්න රාශියයි. ප්‍රශ්නේ මටයි. මම ඔබතුමාලාට කියන්න කැමතියි කලබල වෙන්න එපා. දෙනියායට අපි විශේෂ තෑග්ගක් දෙනවා. දෙනියාය පස්ගොඩ කොටපොළ කියන කොට්ටාස තුන කේන්ද්‍ර කරගෙන අපි අග්‍රාමාත්‍ය ජංගම සේවාවක් දිනපු හැටියෙම ක්‍රියාත්මක කරලා මේ මැතිවරණ කොට්ටාසේ දුකෙන් පෙළෙන ජනතාවට විසඳුම් ලබා දෙන්නට අපි යටත් කරනවා කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. එහෙනම් මම යුතුයකමක් අපේ මොකෝ අපි ලබයි වෙලා අපේ ගමගේ මැතිතුමා අපේ ගමගේ මැතිතුමාව අපි ස්ථිරවම යොමු කරලා තිබෙනවා මේ කොට්ටාසේ සංවිධායකතුමා හැටියට. එක එක්කෙනාව එක කතා පතුරුවයි කරුණාකරලා ඒවට සවන් දෙන්න එපා. මෙයා පොඩි තැනින් ආපු මිනිස්සෙක්. මම දැන් හදන්නේ මෙයාට පුළුවන් තරම් උදව් කරලා මෙයාව ඉහළම තලයකට ගෙනියන්න. සාමාන්‍ය තැනකින් ආපු සාමාන්‍ය පවුලක අම්මා තාත්තගේ හොඳ හැදිච්ච දරුවෙක්. ඒ නිසා ජනහිතකාමී ජනතාවාදී ජනතාවට සේවය කරන්න පුදුම පිපාසයක් තිබෙනවා. ඒ නිසා තමුන්නාන්සලා ඉල්ලීමක් කරනවා. මේ දෙනියායේ මැතිවරණ කොට්ටාසේ එළමෙන මැතිවරණයේදී ඉහළින්ම ජයග්‍රහණය කරවලා කපිල ගමගේ මැතිතුමාව මැති සභයට යවන්නට දෙනියායේ සියලු දෙනා අත්කල් ගන්නන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම අද තමුන්නාන්සලා හමුවට බුද්ධික පතිරණ මැතිතුමා මේ දිස්ත්‍රික්කයට අපි විශිෂ්ට නායකත්වයක් සඳහා එතුමාව පත් කරලා තිබෙනවා. එතුමා දුකේදීත් සැපේදීත් හැමදාම මගේ දකුණු අත වගේ හිටපු පුද්ගලයා. මගේ දකුණු අත උන නිසාම එතුමාගේ අත් දෙකක් කැපුවා, කකුල් දෙකක් කැපුවා. හැම තැනකම දැන් බුද්ධික පතිරණට හොඳම නම තමයි බුද්ධික කැපිල්ල පතිරණ. පහුගිය කාලවකවානුව තුලදී මේ මාතල දිස්ත්‍රික්කෙනුත් එකට ආව නේද? එකට ඇවිල්ලා මොකක්ද උනේ? කැපිල්ල. ඒ නිසා මම තමුන්නාන්සලාට කියන්න කැමතියි බුද්ධික පතිරණ මැතිතුමාට දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දීලා එතුමාව ජයග්‍රහණය කරනවා. ඒ වගේම අපේ ගමනට හොඳ තරුණ නායකයෝ කොට්ටාසෙන් දැන් බිහි වෙලා තියෙනවා. අපේ චතුර ගලප්පත්ති මැතිතුමා, ජස්ටින් ගලප්පත්ති මැතිතුමාගේ පුතා, දෙවිනුවර සංවිධායකතුමා. හොඳ ජව සම්පන්න, නිර්මාණශීලී, උගත්, බුද්ධිමත්, ජනතාවාදී ජනහිතකාමී පුද්ගලයෙක්. ඒ නිසා තමුන්නාන්සලා චතුර ගලප්පත්ති වැනි മന്ത്രിතුමන්ලා අනිවාර්යයෙන්ම මැති සභයට වන්නට ඕන. එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් තමුන්නාන්සලාට ඒ වගේම මතක් කරන්න කැමති අපේ යාවද මැතිවරණ කොට්ටාසේ රංජිත් මොනසිංහ මම කියන ඔක්කොම නම් කියන බය වෙන්නේ මනාප දුනයි තියෙන්නේ නමුත් මම ඔක්කොම සඳහන් කරන්නේ මගේ යුතුයකම අපේ රංජිත් මොනසිංහ මැතිතුමා යාවද මැතිවරණ කොට්ටාසේ හක්මන මැතිවරණ කොට්ටාසේ එදා ඉඳලම අපිත් සමග අත්වල බැඳගෙන ලොකු සේවාවක් ඉෂ්ට කරනවා. අයියා ආරක්ෂක අංශයේ හිටපු නිලධාරීතුමේ ගුරුවරේ
රංජිත් මුණසිංහ මැතිතුමා ඉතාමත්ම නිර්මාණශීලී දේශපාලඥයෙක් හැටියට හක්මන ආසනයට ලොකු සේවයක් කරනවා. තමුන්නාසලා එතුමාගේ ජයග්‍රහණයක් තහවුරු කරා. ඒ වගේම වතු ශාස්ත්‍රය නියෝජනය කරමින් මේ ආසනයේ අපේ රවි කුමාර් මැතිතුමා විශේෂයෙන්ම වතු ශාස්ත්‍රය නියෝජනය කරමින් අපි ඉදිරිපත් කරලා තිබෙනවා. වතු අංශයට ලබා දෙනවායි කියපු රුපියල් 1000 දීමනාව අදටත් නැහැ. කෙසේ වෙතත් ඒ වතු ශාස්ත්‍රයේ ජනතාව වෙනුවෙන් අපි ලොකු සේවාවක් කරන්න අපේ රවි කුමාර් මැතිතුමාවත් යොමු කරලා තිබෙනවා. ඒ වගේම රෙහාන් ජයවික්‍රම වැලිගම මැතිවරණ කොට්ටාසේ සංවිධායකතුමා නගර සභාවේ නගරාධිපතිතුමා එතුමත් අර බුද්ධික පතිරණ මැතිතුමා වගේ මං වෙනුවෙන් පෙනී හිටපු නිසා එතුමාටත් අභියෝග රැසකට මුහුණ දෙන්න සිද්ධ වුණා. නමුත් එතුමා නොබියව අද ඉදිරිපත් වෙලා සිටිනවා වැලිගම කොට්ටාසේ නියෝජනය කරමින් මාතර දිස්ත්‍රික්කයට දැවැන්ත හයියක් ලබා දෙන්න. ඒ නිසා මං වෙනුවෙන් ඒ කැපකිරීම කරපු පුද්ගලයා රෙහාන් ජයවික්‍රම මැතිතුමාවත් මම මේ අවස්ථාවේ දිනවන්නේ කියලා තමුන්නාසලාට යෝජනා කරනවා. ඒ වගේම අපේ කවුරුපිටිය සංවිධායකතුමා නීතිඥ සැම්සන් සිල්වා මැතිතුමා එතුමත් අමාරු වෙලාවක කමුරුපිටියේ වගකීම බාර අරගෙන මේ වන විට දැවැන්ත මැතිවරණ ව්‍යාපාරයක් දියත් කරලා තිබෙනවා. එතුමත් ජනතාවාදී ජනහිතකාමී නායකයෙක් හැටියට අපේ ගමනට දැවැන්ත ශක්තියක් ලබා දෙනවා. ඒ වගේම නාත් ගමගේ මැතිතුමා රාමුවෙන් පිටපැනලා වැඩ කටයුතු කරන නවක මාදිලී අපේක්ෂකෙක් හැටියට මාතර දිස්ත්‍රික්කයේ පොදු ජනතාව නියෝජනය කරමින් ඉදිරියට ඇවිල්ලා තිබෙනවා. එතුමාගේ ජයග්‍රහණයක් තමුන්නාන්සලා ශක්තිමත් කරා. ඒ වගේම අපේ ඉස්ලාමීය ප්‍රජාව නියෝජනය කරමින් මෂූරා මැතිනියව අපි ඉදිරිපත් කරලා තිබෙනවා. එතුමියත් බොහොම උනන්දුවෙන් අපේ ජයග්‍රහණය වෙනුවෙන් අප කැප වුණු පුද්ගලයෙක්. එතුමියගේ ජයග්‍රහණය තහවුරු කරන්නට තමුන්නාන්සලා කටයුතු කරා. එහෙනම් එසේ කියමින් මම ඉතාමත්ම සතුටු වෙනවා මේ දෙනියායේ මැතිවරණ කොට්ටාසයට ඇවිල්ලා තමුන්නාන්සලා අමතන්න ලැබීම ගැන. මට මතකයි ජනාධිපතිවරණයේදී මම පැමිණියා. ඊට පෙර මගේ මතක හැටියට එක්තරා පළාත් පාලන මැතිවරණයකදී බොහොම අමාරුවෙන් මෙහි රැස්වීම් කිහිපයක් කරන්නට මම ආවයි කියලා මගේ මතකෙ තිබෙනවා. ඒ වගේම මම විශේෂ සතුටක් ලබනවා මගේ පියත් සමග බොහොම සමීපව කටයුතු කරපු අපේ සිරි විජේවික්‍රම මැතිතුමා බොහොම පැරණි නායකයෙක්. එතුමාට කෙනිහිලිගම් ගැරහිලි රාසයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. දැන් මම හිතන්නේ එතුමාට කිසිම ගැටලුවක් නැහැ. ඍජුව මාත් එක්ක එතුමා වැඩ කටයුතු කරනවා. ඒ වගේම එතුමාගේ සේවාවත් මේ දෙනියායට අපි ලබා දෙන ක්‍රමවේදයකුත් සකස් කරනවා. සිරි විජේවික්‍රම මැතිතුමාගේ අත් වශයෙන්ම අනාගතයේ වර්තමානයේ මේ දෙනියායට ලොකු වැඩ කොටසක් කරන්න තිබෙනවා. මේ මිනිස්සු තමයි අත් වශයෙන්ම බිම් මට්ටම දන්න පුද්ගලයෝ. ඒ නිසා මම විශ්වාස කරනවා අපේ කපිල ගමගේ മന്ത്രിතුමාට දැවැන්ත ජ්‍යෙෂ්ඨ හයියක් ලැබෙනවා අපේ සිරි විජේවික්‍රම මැතිතුමාගෙන්. ඒ නිසා එතුමාගේ ගමන අපි ඉදිරියට ක්‍රියාත්මක කරන නම් විශේෂ ඉල්ලීමක් කරනවා. දැන් ඉතින් වෙලාව හරි පිටබැද්දරයි පොටකොලයි පස්කොලයි අර ඊතුරු മന്ത്രിවරුන්ටත් ඇවිල්ලා සජිත් ප්‍රේමදාස එක්ක අත්වල බඳගන්න. මම හිතන්නේ ඕනම කෙනෙකුට පේනවා මෙතන තමයි අනාගතයේ තියෙන්නේ. මට තව එකක් කියන්න තියෙනවා. ඒ තමයි අපේ മന്ത്രിවරු සියලු දෙනාටම කියන්න. മന്ത്രിකම් බලාපොරොත්තු වුණ අයට කියන්න. දැන් තව අවුරුදු එකමාරකින් විතර එනවා පළාත් පාලන ඡන්දය. පළාත් පාලන ඡන්දේ නාම යෝජනා කරනවා. ඒ නිසා මම හිතන්නේ 5 වෙනිදාට ඉස්සෙල්ලම අපිත් එක්ක සම්බන්ධ වුණොත් හොඳයි. මොකද නැත්නම් අපිට සිද්ධ වෙනවා විකල්ප ක්‍රමවේදයකට යන්න. මම මේ තර්ජනයක් කරනව නෙවෙයි. බොහොම කරුණාවන්ත සානුකම්පික ඉල්ලීමක් කරන්නේ. රණසිංහ ප්‍රේමදාසගේ පුතත් එක්කත් වැඩ කරලා පොඩ්ඩක් බලන්නයි කියලා මම යෝජනා කරනවා අපේ පළාත් පාලන මන්ත්‍රීතුමාලා සිදුවනාට.
කිසිම පුද්ගලයෙකුට මම නම් ලේබල් ගහන්නේ නැහැ. අරයාගේ පුද්ගලයයි, මෙයාගේ පුද්ගලයයි, අරයට hina වුණු පුද්ගලයයි, අහවල් පුද්ගලයාට වැඳ වැටුණු පුද්ගලයයි, සැලුට් ගහපු පුද්ගලයයි, ඒ වගේ බොළඳ ක්‍රමවේද මම අනුගමනය කරන්නේ නැහැ. ඒ නිසා මම පැහැදිලිවම එක දෙයක් පොරොන්දු වෙනවා. අපි රජයක් පිහිටවලා අනිවාර්යෙන්ම මම මේ දෙත් පොරොන්දු වෙන දෙනියායට. මම අදහස් කරගෙන තිබෙනවා මගේ පොඩි සිහිනයක් තිබෙනවා. ඒ සිහිනය තමයි මේ දෙනියායේ සංවර්ධනයට මම ඍජුවම සම්බන්ධ වෙනවා. ඍජුවම අත ගහලා වැඩේ කරනවා. ඒ අත ගහලා වැඩේ කරන්නට මම පොරොන්දු වෙනවා. අඩුම ගානේ 62 වතාවක් අහසින් නෙවෙයි මම පාරෙන් අනිවාර්යෙන්ම දෙනියායට පැමිණෙනවා කියලා මම තමයි ඒ පැමිණෙන්නේ එක ගෙදරකට නෙවෙයි සමස්ත දෙනියායම ජනතාවට සේවය කරනවා. මේක තමුන්නාන්සලා හොඳට ඔළුවට ගන්න මම කිව්වද මම උඩින් එන්නේ නැහැ මම එන්නේ මහපාරේ. 62 වතාවක් එන්න බලාපොරොත්තු වෙන ඉදිරි අවුරුදු 5 තුළ. ඒක මොකද තමුන්නාන්සලා මාක් කරගන්න. එසේ ප්‍රකාශ කරමින් ඔබ සෑම සියලු දෙනාටම ජය වේවා. දෙනියාය ආසනයට ජය වේවා. දෙනියාය ආසනයට ජය වේවා. කපිල ගමගේ මැතිතුමාට ජය වේවා. අපි අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරනවා. ජයෙන් ජය. ජය ශ්‍රී. නැත්නම් ගන්ධ ගහලා වැඩක් නැහැ.